අද ඔබ එකතු වෙලා ඉන්නේ සිරස ගම්මැද්ද තක්සලාවත් සමගයි. අපි දරුවනේ මීට කලින් කතා කරා ගණිතයේ පළමු ප්‍රශ්න පත්‍රය ගැන අපි සාකච්ඡා කළා. පුතාලා දන්නවා පළමු ප්‍රශ්න පත්‍රයේ අපිට හමු වෙනවා කෙටි ප්‍රශ්න 25ක් සහ B කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ක් ලැබෙන බව දරුවෝ දන්නවා. අපි ඒතොර අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ පළමු ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ක් ගැන. හොඳයි අපි බලමු පළමු ගැටලුවට යමු එමු. පළමු ගැටලුව භාග ආශ්‍රිත ගැටලුවක් තමයි අපිට හමු වෙන්නේ. හොඳයි පළමු ගැටලුව. නගරයට ගිය සමන් තමා රැගෙන ගිය මුදලින් 3/1 සතියට අවශ්‍ය ආහාර ගැනීමට වියදම් කළේය. ඉතිරියෙන් 4/1 ඔහුගේ මාසික බෙහෙත් ගැනීමට වියදම් විය. බෙහෙත් ගැනීමට වියදම් වූ මුදලට සමාන මුදලක් ඔහු බැංකුවේ තැන්පත් කරන ලදී. හොඳයි. අපි මේ වගේ ගැටලුවකදී පුතේ අපි මුලින්ම කරන්නේ මේ ගානේ වැදගත්ම තොරතුරු ටික සටහන් කරගනු ලබනවා. මුලින්ම අපි දන්නවා සමන් ආහාර ගන්න මුලින්ම වියදම් කරනවා 3/1 කොටසක්. මොහු නගරයට යද්දී ගෙනිච්ච මුදලින් 3/1 සතියකට අවශ්‍ය ආහාර සඳහා වියදම් කරනවා. ඉතිරියෙන් 4/1 මාසික බෙහෙත් ගැනීමට වියදම් කරනවා. එතකොට බෙහෙත් ගැනීමට වැය වූ මුදලට සමාන මුදලක් ඔහු බැංකුවේ තැන්පත් කරනවා. අපි අහනවා පළමු ගැටලුව. පළමු ගැටලුව තමයි බෙහෙත් ගැනීමට වැය වූ මුදල ඔහු ගෙන ගිය මුදලින් කවර භාගයක්ද? දැන් අපි දන්නවා මුලින්ම මෙයා කරන්නේ මෙයා ගෙන ගිය මුදලෙන් 3/1 අයින් කරනවා ආහාර මිලදී ගන්න. සතියකට අවශ්‍ය ආහාර ගන්න 3/1 කොටසක් අයින් කරනවා. එහෙනම් පුතේ අපි මුලින්ම කරන්නේ මෙයා ගෙන ගිය ප්‍රමාණය 3/3ක් ලෙස සැලකුවොත් මේ 3/3න් අඩු කරනවා 3/1ක පංගුවක්. මෙයා නගරයට ගෙන ගිය මුළු මුදල 3/3ක් ලෙස සැලකුවොත් 3/3න් 3/1ක් අඩු කරනවා. එවිට ඔහු අත ඉතිරිවන මුදල 3/2යි. ආහාර සඳහා වියදම් කළ පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල 3/2ක භාගයකි. එම ඉතිරියෙන් 4/1 ඔහු මාසික බෙහෙත් මිලදී ගැනීමට වියදම් කරනවා. එනම් පුතේ 3/2න් 4/1 බෙහෙත් මිලදී ගැනීමට වියදම් කරනවා. එහෙනම් අපෙන් අහන්නේ බෙහෙත් සඳහා වියදම් කළ භාගය සොයන්න. එහෙනම් ඉතිරිය 3/2යි 3/2න් 4/1 මෙයා බෙහෙත් මිලදී ගැනීමට වැය කරනු ලබනවා. එතකොට පුතාලට දැක ගන්න පුළුවන් 2ට 2 1යි 4ට 2 2යි එනම් 6න් 1ක භාගයක් 6න් 1ක කොටසක් බෙහෙත් මිලදී ගැනීමට මෙයා වැය කරනු ලබනවා. බෙහෙත් සඳහා වැය කළ ප්‍රමාණය 2ට 2 1යි 4ට 2 2යි. ඒ කියන්නේ එක් වරක් 1 1යි 3 වරක් 2 6යි. එහෙනම් මෙයා බෙහෙත් සඳහා වියදම් කළ භාගය 6න් 1ක් වෙනවා. අපෙන් රෝමිලකන් එකේ අහන්නේ බෙහෙත් ගැනීමට වැය වූ මුදල ඔහු ගෙන ගිය මුදලින් කවර භාගයක්ද? එහෙනම් මොහු බෙහෙත් මිලදී ගැනීම සඳහා වැය කරන්නේ 6න් 1ක කොටසක්. රෝමිලකන් 2 ඉහත සියලු වැඩ කිරීම් වලින් පසුව ඔහු අත ඉතිරි වූ මුදල ගෙන ගිය මුදලින් කවර භාගයක්ද? අපි දැන් දන්නවා මෙයා වියදම් 3ක් මේ වෙද්දි සිදු කරලා තියෙනවා. එකක් ආහාර සඳහා 3/1යි බෙහෙත් මිලදී ගන්න 6/1ක්ද බෙහෙත් ගැනීමට වැය වූ මුදලට සමාන මුදලක් ඔහු බැංකුවේ තැන්පත් කරනු ලබනවා. එහෙනම් අපි දන්නවා බෙහෙත් මිලදී ගන්න වැය කළ මුදලට සමාන මුදලන්නේ පුතේ බැංකුවේ තැන්පත් කරන්නේ. එහෙනම් බැංකුවේ තැන්පත් කළ භාගයත්
6න් එකක් වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ සියලු වියදම් වලින් පසු ඔහු ළඟ ඉතිරි වූ ප්‍රමාණය. සියලු වැයවීම් අපි ගත්තොත් ආහාර සඳහා 3න් එකයි, බෙහෙත් මිලදී ගැනීම සඳහා 6න් එකක්, එමෙන්ම බැංකුවේ තැන්පත් කළ ප්‍රමාණයත් 6න් එකක් වෙනවා. අපිට මේ භාග තුන එකතු කරන්න පුතේ මෙහි හරයන් සමාන කරන්න වෙනවා. හරයන් සමාන කරන ලවය සහ හරය යන දෙකම දෙකෙන් ගුණ කරනු ලබනවා. එවිට 3 වරක් 2 6යි, 1 වරක් 2 2යි, 6න් 2 ධන, 6න් 1 ධන, 6න් 1 ලෙස අපිට ලබා ගන්න පුළුවන්. එවිට මෙහු වැය කළ මුළු භාගය 6න් 4ක් ලෙස ලැබෙනවා. අපෙන් අහන්නේ මේ සරල කරාම 6න් 4 සමානයි 3න් 2ක් වේ. එනම් මොහු වැය කළ මුළු ප්‍රමාණය 3න් 2කි. අපි අහනවා ඔහු අත ඉතිරි වූ මුදල ගෙන ගිය මුදලින් කවර භාගයක්ද? වැය කළ මුළු ප්‍රමාණය 6න් 4ක් නැත්නම් 3න් 2ක්. එනම් ඔහු ළඟ ඉතිරි වූ ප්‍රමාණය වැය කළ ප්‍රමාණය මුළු මුදලින් අඩු කළ විට එනම් 3න් 2ක් අඩු කළහම පුතේ ලැබෙනවා ඔහු ළඟ ඉතිරි වූ කොටස 3න් 1ක් ලෙස. එනම් සමන් නගරයට ගිහිල්ලා ආහාර මිලදී ගැනීමෙන් පසු, බෙහෙත් මිලදී ගැනීමෙන් පසු, බැංකුවේ මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වන භාගය 3න් 1ක භාගයක් ඔහු ළඟ ඉතිරි වෙනවා. හොඳයි. ශ්‍රෝමිලකන් 3 ඔහු අත ඉතිරි වූ මුදල රුපියල් 12500ක් විය. ඔහු බෙහෙත් මිලදී ගැනීමට වැය කළ මුදල සොයන්න. අපිට කියනවා ඔහු අත ඉතිරි වූ මුදල රුපියල් 12500ක්ලු. එහෙනම් 12500ක් කියන්නේ ඉතිරි කළ මුදල නම් පුතේ ඒ ඉතිරි කළ මුදල භාගයක් විදියට අපි සොයාගත්ත මුලින්ම ඉතිරි වූ ප්‍රමාණයේ භාගයක් ලෙස 3න් 1ක් වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ බෙහෙත් සඳහා වැය කළ මුදල. අපිට පුළුවන් මෙසේ ගැටලුව විසඳන්න. ඔහු ළඟ අත ඉතිරි වූ භාගය 3න් 1යි. එහෙනම් 3න් 1ක් යනු ඉතිරි වූ මුදල රුපියල් 12500යි. එහෙනම් 3න් 1ක් යනු 12500ක් වන බැවින් අපිට මුළු මුදල සොයා ගන්න 12500 3න් ගුණ කරන්න පුළුවන්. 3න් 1ක් යනු 12500 වෙන බැවින් මුළු මුදල සමානයි 12500 ගුණ කිරීම 3. එවිට ලැබෙනවා පිළිතුර ලෙස මොහු නගරයට ගෙන ගිය මුළු මුදල රුපියල් 37500කි. මොහු නගරයට ගෙන ගිය මුළු මුදල පුතේ රුපියල් 37500ක් ගෙන ගිහින් තියෙනවා. අපිට කියන්න මින් 6න් 1ක කොටසක් බෙහෙත් මිලදී ගන්න වැය කළා නම් බෙහෙත් මිලදී ගැනීම සඳහා වැය කළ මුදල සමානයි රුපියල් 37500න් 6න් 1ක්. එනම් 37500න් 6න් 1ක් යනු රුපියල් 6250ක මුදලක් බෙහෙත් මිලදී ගැනීම සඳහා වැය කළා තියෙනවා. හොඳයි. අපි මේ කතා කළේ පුතේ භාග ආශ්‍රිත ගැටලුවක්. හොඳයි අපි ඊළඟ කොටසට යමු. හොඳයි. බෙහෙත් මිල පෙර මාසයේ මිලට වඩා 25%කින් වැඩි වී තිබුණි. සමන් මීට කලින් මාසයේ බෙහෙත් සඳහා වැය කළ මුදලට වඩා මෙම මාසයේ බෙහෙත් සඳහා වැය කළ මිල 25%කින් වැඩි වී තිබුණි. පෙර මාසයේ ඔහුගේ බෙහෙත් මිල සොයන්න. දැන් අපි දන්නවා මේ මාසයේ සමන් බෙහෙත් සඳහා වැය කළ මුදල රුපියල් 6250යි. කලින් මාසයේ මුදලට වඩා මේ මාසයේ බෙහෙත් සඳහා 25%ක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් රුපියල් 100කට 20ක් වැඩි වුණාම
එහි බෙහෙත්වල මිල රුපියල් 125කි. අපෙන් අහන්නේ පුතේ මීට කලින් මාසයේ බෙහෙත් මිලදී ගැනීම සඳහා වැය වූ මුදල. එහෙනම් අපිට රුපියල් 6250 125න් බෙදලා 100න් ගුණ කළා නම් බෙහෙත් සඳහා ගිය මාස වැය වූ මුදල අපිට ලබා ගන්න පුළුවන්. එනම් ගිය මාස බෙහෙත් සඳහා වැය වූ මුදල රුපියල් 5000කි. ගිය මාස දරුවනේ මේ මාස 125කින් වැඩි වුණහම නිසා බෙහෙත් සඳහා වැය වූ මුදල රුපියල් 6250යි. නමුත් ගිය මාසේ සමන්ට බෙහෙත් මිලදී ගන්න වැය වෙලා තියෙන්නේ රුපියල් 5000ක මුදලක්. දෙවන ගැටලුව වර්ගඵලය සහ පරිමිතිය ආශ්‍රිත ගැටලුවක්. හොඳයි. අපි යමු දෙවන ගැටලුවට. රූපයේ දැක්වෙන්නේ දිග පළලමෙන් දෙගුණයක් වූ ABCD ඍජුකෝණාශ්‍රයක් සහ විස්කම්භය මීටර් 14ක් වන අර්ධ වෘත්තාකාර ඉඩමක කොටසක් සම්බන්ධ වීමෙන් සෑදුන ඉඩමකි. මේ තියෙන්නේ ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක් සහ අර්ධ වෘත්තාකාර ඉඩමක් එකතු වීමෙන් සෑදුන ඉඩම් කොටසකි. ඍජුකෝණාශ්‍රාකාර ඉඩම් කොටසේ පළල සොයන්න. අපිට කියනවා මෙම ඉඩමේ දිග පළලමෙන් දෙගුණය. එතකොට දිග අපි දන්නවා මීටර් 22යි. එහෙනම් මෙම ඉඩමේ පළල පුතේ අපිට ලබා ගන්න පුළුවන් පළල මීටර් 11ක් වෙනවා. මෙම ඉඩමේ පළල මීටර් 11කි. ඍජුකෝණාශ්‍රාකාර ඉඩම් කොටසේ වර්ගඵලය සොයන්න. එහෙනම් ABCD ඍජුකෝණාශ්‍රාකාර ඉඩමේ වර්ගඵලය අපට ලබා ගන්න පුළුවන් දිග මීටර් 22. එහි පළල මීටර් 11න් ගුණ කළ විට වර්ග මීටර් 242ක් ලෙස ඍජුකෝණාශ්‍රාකාර ඉඩම් කොටසේ වර්ගඵලය ලබා ගන්න පුළුවන්. තුන්වන ගැටලුව. අර්ධ වෘත්තාකාර ඉඩම් කොටසේ එළවලු වවා ඇත. මෙම අර්ධ වෘත්තාකාර ඉඩම් කොටසේ පුතේ එළවලු වගා කරලා තියෙනවා. මෙම එළවලු වගාකට ඇති කොටසේ වක්‍රමායිමේ දිග. එහෙනම් අපි දන්නවා මෙන්න මේ ඡාප දිග සොයන්න ඕනේ. ඒතර මේ අර්ධ වෘත්තයක ඡාප දිග හොයන්න අපිට භාවිතා කරන්න පුළුවන් පුතේ සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි 5D කියන සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ 25R කියන සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. දැන් අපි මේ වගේ ගැටලුවක් අදත් ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට දීලා තියෙන්නේ මේ අර්ධ වෘත්තයක්. එහෙනම් අර්ධ වෘත්තයක් දීලා තියෙන නිසා අපි මේ ඡාප දිග හොයන්න අපිට භාවිතා කරන්න වෙනවා භාගයයි 25R යන සූත්‍රය භාවිතා කරන්න වෙනවා. එවිට අපි දන්නවා දෙකෙන් එක ගුණ කිරීම, දෙක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම මීටර 7. එවිට දෙකට දෙක කැපෙනවා, දෙකට දෙක කැපෙනවා, දෙකට දෙක කැපෙනවා, 7ට 7 කැපෙනවා. අර්ධ වෘත්තාකාර ඉඩම් කොටසේ ඡාප දිග මීටර් 22ක් ලෙස ලැබෙනවා. අර්ධ වෘත්තාකාර ඉඩම් කොටසේ ඡාප දිග දරුවනේ මීටර් 22ක් ලෙස පිළිතුර ලැබෙනවා. හොඳයි. හතරවන ගැටලුව එළවලු වගා කොට ඇති ඉඩම් කොටස වටා. දැන් අපි දන්නවා මේකේ අර්ධ වෘත්තාකාර කොටසේ තමයි එළවලු වගා කරලා තියෙන්නේ. අර්ධ වෘත්තාකාර කොටසේ එළවලු වගා කරලා තියෙනවා. එළවලු වගා කොට ඇති ඉඩම් කොටස වටා වැටක් බැඳීමට අදහස් කර ඇත. එහෙනම් පුතේ මේ අර්ධ වෘත්තාකාර ඉඩම් කොටස වටා කියද්දි සංවෘත වෙනවා. ඒ වටා මීටර් 2ක සමාන පරතරයකින් කුඩා දැවකණු සිටවීමට අදහස් කරයි. අවශ්‍ය වන මුළු දැවකණු ප්‍රමාණය සොයන්න. අපි දන්නවා වක්‍රාකාර මායිමේ දිග මීටර් 22යි. ඉඩම වටේටම දැවකණු සිටවන බැවින් අපිට සිදුවෙනවා මෙම ඉඩමේ පරිමිතිය සොයන්න. එනම් පුතාලා දන්නවා ඡාප කොටසේ දිග මීටර් 22යි.
විශ්කම්භය මීටර් 14ක් වන බැවින් මෙම ඉඩමේ පරිමිතිය මීටර් 36ක් වෙනවා. එනම් අපිට මෙහි පරිමිතිය මීටර් 36ක් වෙනවා. එන අවශ්‍ය දැවකණු ප්‍රමාණය පුතේ පරිමිතිය පරතරයෙන් බෙදුවහම අපිට ලැබෙනවා අවශ්‍ය දැවකණු ප්‍රමාණය. එනම් අපිට දැවකණු 18ක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දැවකණු ප්‍රමාණය පුතේ 18කි. හොඳයි. ගොඩක් දුරට මේ වගේ ගැටලුවක පුතේ අපිට හමුවන ගාණක් ගැන තමයි මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර්ධ වෘත්තාකාර බිම් කොටසේ වර්ගඵලයට සමාන ඍජුකෝණික ත්‍රිකෝණාකාර හැඩැති ඉඩම් කොටසක් මෙම ඉඩම් කොටසින් වෙන් කිරීමට ඉඩම් හිමියා අදහස් කරයි. එම ඉඩම් කොටසේ එක් මායිමක් ADද තවත් මායිමක් AB වනද වේ. මෙම ඉඩම් කොටසේ දල රූප සටහනක් මිනුම් සහිතව ඉහත රූපේම ඇඳ දක්වන්න. අපිට කියනවා අර්ධ වෘත්තාකාර බිම් කොටසේ වර්ගඵලයට සමාන ඍජුකෝණික ත්‍රිකෝණාකාර ඉඩම් කොටසක් මෙම ඉඩම් කොටසින් මේ ඉඩම් කොටසින්ම වෙන් කරන්න අවශ්‍යයි. එහෙනම් පුතේ අපි මුලින්ම කරන්නේ අපිට කියනවා මේ අර්ධ වෘත්තාකාර ඉඩම් කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත ඉඩම් කොටසක් මේ ඉඩම් කොටසේ AD එක් මායිමක්ද AB අනෙක් මායිමනසේ ඍජුකෝණික ත්‍රිකෝණාකාර ඉඩම් කොටසක් වෙන් කරන්න ඕන. එහෙනම් අපි මුලින්ම කරන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය සොයනවා. එහෙනම් අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි භාගයයි r වර්ගය. දෙකෙන් එක ගුණ කිරීම 5 කියන්නේ පුතේ 7න් 22 ගුණ කිරීම මෙහි විශ්කම්භය 14යි අරය මීටර් 7යි. 7 ගුණ කිරීම 7. එතකොට පුතාලා දන්නවා 2ට 2 1යි 22ට 2 11යි. 7ට 7 කැපෙනවා 11 වරක් 7 ලැබෙනවා. අර්ධ වෘත්තාකාර ඉඩම් කොටසේ වර්ගඵලය වර්ග මීටර් 77ක් ලෙස අපිට වර්ගඵලය ලැබෙනවා. හොඳයි. අර්ධ වෘත්තාකාර බිම් කොටසේ වර්ගඵලයට සමාන ඍජුකෝණික ත්‍රිකෝණාකාර හැඩති කොටසක් අර්ධ වෘත්තයේ වර්ගඵලය අපිට දන්නවා පුතේ වර්ග මීටර 77යි. එක් මායිමක් ADද තවත් මායිමක් AB ඔස්සේද වෙයි. නම් අපි නිර්මාණය කරන්න ඕනේ ඍජුකෝණික ත්‍රිකෝණේ එක් මායිමක් දිග මීටර් 11යි අනෙක් මායිමේ දිග අපිට සෙවීමට සිදු වෙනවා. අපි එනම් දන්නවා අර්ධ වෘත්තාකාර ඉඩමේ වර්ගඵලය අපි වෙන් කරන්න යන ඍජුකෝණික ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලයට සමාන වෙනවා. එහෙනම් ඍජුකෝණික ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වෙනවා පුතේ. එතකොට ත්‍රිකෝණේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් භාගයයි AD ආධාරකයේ ගුණ කිරීම ලම්බුස අපිට හොයන්න සිදු වෙනවා. එනම් අපි දන්නවා වර්ගඵලය 77ක් ලෙස. අපි මේ ඍජුකෝණික ත්‍රිකෝණේ ලම්බුස හොයන්න යන්නේ. හොඳයි. අපි මේ භාගයේ ගුණ කිරීම AD කියන්නේ මීටර් 11 ගුණ කිරීම ලම්බුස අපි h ලෙස සැලකුවොත් සමාන වෙනවා වර්ග මීටර් 77ට. අපි h කියනගේ උක්ත කරන්න බෙදීම දෙකේ එහා පැත්තට හරස් ගුණිතයකුත් ගුණ කිරීම 11 ඉවත් කරන්න දෙපසම 11න් බෙදූ විට ලැබෙනවා දරුවනේ h සමානයි වර්ග මීටර් 77 ගුණ කිරීම දෙකෙන් එකේ පරස්පර එහාට යද්දී එකෙන් දෙක වෙනවා. ඒ වගේම මේ පැත්තේ ගුණ කිරීම 11 එහා පැත්තට යද්දී බෙදීම 11ක් වෙනවා. එවිට h වල අගය අපිට ලැබෙනවා 7 වරක් 2 මීටර් 14ක් ලෙස. එහෙනම් අපි නිර්මාණය කරන්න යන ඉඩම් කොටස ඍජුකෝණික ත්‍රිකෝණාකාර ඉඩම් කොටසක්. මෙම ඍජුකෝණික ත්‍රිකෝණාකාර ඉඩම් කොටසේ දරුවනේ ලම්බ උස මීටර් 14ක් වෙනවා. මෙහි ලම්බ උස දරුවනේ මීටර් 14ක් වෙනවා. ඉඩම් කොටසේ
ලම්බුස දරුවනේ මීටර් 14කින් යුක්ත වෙනවා. තුන්වන ගැටලුව. තුන්වන ගැටලුවේ පුතේ අපිට හමු වෙන්නේ ප්‍රතිශත සම්බන්ධ ගැටලුවක්. අපි බලමු එහෙනම් ව්‍යාපාර හා කොටස් වලින් තමයි මේ ගැටලුව හම්බෙලා තියෙන්නේ. හොඳයි. වරුණ සතුව කැපිටල් A සමාගමේ කොටස් 100ක් තියෙනවා. වර්ණ කියන පුද්ගලයා සතුව A නම් සමාගමක කොටස් 100ක් මොහු සතුව තියෙනවා. වර්ෂයක් ආරම්භයේදී ඔහු එම කොටස් වලින් කොටස් 40ක් රුපියල් 210 බැගින් විකුණනවා. වර්ණ සතුව A කියලා සමාගමක කොටස් 100ක් තියෙනවා. මෙම කොටස් 100න් වර්ණ කොටස් 40ක් රුපියල් 210 බැගින් විකුණනු ලබනවා. ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් වරුණ ලැබූ මුදල සොයන්න. එන අපි දන්නවා පුතේ කොටස් 40 විකිණීමෙන් ලැබූ මුදල සමානයි එක් කොටසක විකුණුම් මිල 210යි. කොටස් 40ක් විකුණන නිසා 40 ගුණ කිරීම 210 කොටස් වල විකුණුම් මිල රුපියල් 8400ක් වේ. වරුණ ඒ සමාගමේ කොටස් 40ක විකුණුම් මිල රුපියල් 8400ක් වේ. දෙවන ගැටලුව. ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් ලැබුණු මුළු මුදලම ඒ කියන්නේ කොටස් 40 විකිණීමෙන් ලැබූ මුදල රුපියල් 8400යි. යොදාගෙන එම මුදල් වර්ෂයක් ආරම්භයේදීම වර්ණ කොටසක් රුපියල් 240 බැගින් වන B සමාගමේ කොටස් යම් ප්‍රමාණයක් මිලදී ගත්තේය. දැන් අපි දන්නවා වර්ණ මොකද කරන්නේ? වර්ණ ඒ සමාගමේ කොටස් 40ක් කොටස රුපියල් 210 බැගින් රුපියල් 8400කට කොටස් 40ක් විකුණනු ලබනවා. ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් ලැබුණ මුළු මුදලම යොදාගෙන එම මුදල් වර්ෂයේ ආරම්භයේදී වර්ණ කොටස රුපියල් 240 බැගින් වන B නම් සමාගමක කොටස් මිලදී ගන්නවා. වර්ණ B සමාගමේ මිලදීගත් කොටස් ගණන සොයන්න. අපි දන්නවා වර්ණ එතකොට B සමාගමේ ආයෝජනය කළ මුදල රුපියල් 8400යි. එතකොට B සමාගමේ කොටසක ගැනුම් මිල රුපියල් 240යි. එනම් මිලදීගත් කොටස් ගණන සමානයි. ආයෝජනය කළ මුදල 8400 බෙදීම 240. එවිට වර්ණ B සමාගමේ මිලදීගත් කොටස් ගන්න පුතේ ලැබෙනවා B සමාගමේ කොටස් 35ක් මිලදී ගන්නවා. වර්ෂයක් අවසානයේදී ලාභාංශ ආදායම ලෙස කැපිටල් A සමාගම කොටසකට රුපියල් 15 බැගින් ගෙවන ලද අතර B සමාගම කොටසකට රුපියල් 18 බැගින් ගෙවන ලදී. A හා B සමාගම් වලින් ඔහුට ලැබුණු මුළු ලාභාංශ ආදායම සොයන්න. දැන් පුතාලා දන්නවා වර්ණ සතුව සමාගම් දෙකක කොටස් තියෙනවා. A සමාගම සතුව කොටසුත් තියෙනවා B සමාගමේ කොටසුත් මෙයා මිලදී ගත්තා. අපි බලමු එතකොට වර්ණ එතකොට A සමාගමේ කොටස් 100න් 40ක් විකුණනු ලැබුවා. එහෙනම් අපි දන්නවා ඒ සමාගම සතු කොටස් ගණන 60ක් වෙනවා. එහෙනම් අපි බලමු එක් එක් සමාගම් වලින් වර්ණට ලැබෙන ලාභාංශ ආදායම කොපමණද කියලා. ඒ සමාගමේ ලැබූ ලාභාංශය එක් කොටසකට රුපියල් 15 ගානේ කොටස් 60කට ලැබෙනවා රුපියල් 900ක්. B සමාගමේ කොටසකට ගෙවනවා රුපියල් 18ක්. B සමාගම සතුව තියෙනවා මෙයාගේ කොටස් 35ක්. B සමාගමෙන් ලැබෙන ලාභාංශය එක් කොටසකට 18 ගානේ කොටස් 35ට ලැබෙනවා පුතේ රුපියල් 6300ක්. එනම් ලැබුණු මුළු ලාභාංශය සමානයි 6630 එකතු කිරීම 900. එනම්
රුපියල් 1530ක් ලෙස ඔහුට වාර්ෂික ලාභාංශ ආදායමක් ලැබෙනවා. හොඳයි. අපි යමුෙමු 4 වන ගැටලුවට. හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන සර්ව සම බල්බ 5ක් පෙට්ටියක ඇත. මෙම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ වේ. පෙට්ටියෙන් අහඹු ලෙස බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කර නැවත එම බල්බය පෙට්ටියට දමා තවත් බල්බයක් අහඹු ලෙස පෙට්ටියෙන් ඉවතටගෙන පරීක්ෂා කරනු ලැබේ. අපි මුලින්ම බලන්න ඕනේ පුතේ මේ තියෙන්නේ සම්භාවිතාවෙන් ලැබිච්ච ගැටලුවක්නේ. එතකොට මේ තියෙන්නේ ලක්ෂ පස්තාර නැත්තම් කොටු දෙලක්. හොඳයි. අපි බලන්න ඕනේ හැඩයෙන් හා ප්‍රමාණයෙන් සර්ව සම බල්බ 5ක් පෙට්ටියක් තුල ඇත. මෙම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ වේ. ඒ කියන්නේ හොඳ බල්බ 3ක් සහ පිලිස්සුණු බල්බ දෙකක් තියෙනවා. පෙට්ටියේ අහඹු ලෙස බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කර නැවත එම බල්බය පෙට්ටියට දමා. ඉතාමත් වැදගත්. අපි පුතේ මෙවැනි ගැටලුවක් හදද්දී අපි බලනවා ප්‍රතිස්ථාපන රහිත සිද්ධියක්ද ප්‍රතිස්ථාපන සහිත සිද්ධියක්ද කියලා. ප්‍රතිස්ථාපන රහිතයි කියන්නේ පුතේ අපි ගත්ත දේ නැවත එම භාජනයට දමන්නේ නැත්තම් ප්‍රතිස්ථාපනය කරන්නේ නැහැ. ප්‍රතිස්ථාපන සහිතයි කියලා කියන්නේ අපි ඒ ගද්දේ නැවත ඒ භාජනයටම දමලා තවත් එකක් ඉවතට ගන්නවා. හොඳයි. එහෙනම් මේක ඇවිල්ලා ප්‍රතිස්ථාපන සහිත සිද්ධියක්. හොඳයි. එතකොට අපිට කියනවා බල්බ ඉවතට ගැනීමේ පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය දී ඇති කොටු දැලේ කතිර ලකුණු යොදා ගනිමින් නිරූපණය කරන්න. පිලිස්සුණු බල්බ B1 B2 ලෙසද හොඳ බල්බ G1 G2 හා G3 ලෙස යොදා ගන්න කියලා අපිට කියනවා. හොඳයි. අපි එහෙනම් පුතේ බලමු මෙම තොරතුරු කොහොමද ලක්ෂ පස්තාරයක නැත්තම් කොටු දැලක නිරූපණය කරන්න කියලා. හොඳයි. පළමු ලක්ෂයෙන් කියන්නේ පුතේ අපි මේ විදියට කොටු දැල නිර්මාණය කරද්දී තිරස් අක්ෂයේ අපි අරන් තියෙනවා පළමු ඉවතට ගැනීම බල්බයක් පළමු ඉවතට ගැනීම සහ සිරස් අක්ෂයේ පුතේ අපි අරන් තියෙනවා බල්බයක් දෙවනු ඉවතට ගැනීම දෙවන වර ඉවතට ගැනීම. මෙම ලකුණු කරපු ලක්ෂයෙන් කියන්නේ පළමු අවස්ථාවේ අපිට හමු වෙන්නේ පිලිස්සුණු B1 කියන බල්බය. අපි ඒ බල්බය නැවත භාජනයට දමලා පෙට්ටියට දමලා තවත් බල්බයක් ඉවතට ගන්නවා. ඉවරත් අපිට හමු වෙන්නේ B1 කියන බල්බයමයි. අපි යමු ඊළඟ අවස්ථාවට. පළමු අවස්ථාවේ B1 කියන බල්බයත් දෙවන අවස්ථාවේ ඉවතට ගන්න බල්බය B2 කියන බල්බය අපිට හමු වෙනවා. පළමු අවස්ථාවේ B1 කියන බල්බයද දෙවන අවස්ථාවේ අපිට G1 කියන බල්බය හමු වෙනවා. පිලිස්සුණු බල්බ B1 B2 හා හොඳ බල්බ G1 G2 හා G3 ලෙස අපිට දීලා තියෙනවා. එනම් මේ කියන්නේ පුතේ පළමු අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් සහ දෙවන අවස්ථාවේ හොඳ බල්බයක් ලැබීමේ සිද්ධියයි. අපි මේ තොරතුරු ටික මෙසේ ලක්ෂ පස්තාරය මත නිරූපණය කරමු. එනම් අපි මේ තොරතුරු ටික මේ විදියට ලක්ෂ පස්තාරය මත නිරූපණය කළා. අපි අහන පළමු ගැටලුව. අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක්වත් ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැලේ වටකර දක්වාහි සම්භාවිතාව සොයන්න. මේ සිද්ධියේදී පුතේ අපිට කියන අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක්වත්. දැන් මෙතන සිද්ධි කීපයක් තියෙනවනේ. එකක් මොකද්ද? අවස්ථා දෙකේදීම අපේ අතට හමු වෙන්න පුළුවන් පිලිස්සුණු බල්බ දෙක. පළමු අවස්ථාවේ බල්බයක් ඉවතට ගත්තාම පිලිස්සුණු බල්බයක්
මං ඒ බල්බේ නැවත පෙට්ටියට දාලා අහම්බු ලෙස තවත් බල්බයක් ඉවතට ගන්නවා. එතන අවස්ථා දෙකේදීම පිලිසුණු බල්බ ලැබෙන්න පුළුවන්. පළමු අවස්ථාවේ පිලිස්සුණු බල්බයක්ද දෙවන අවස්ථාවේ හොඳ බල්බයක් ලැබෙන්නත් පුළුවන්. පළමු අවස්ථාවෙත් හොඳ බල්බයක් හා දෙවන අවස්ථාවෙත් හොඳ බල්බයක් ලැබෙන්න පුළුවන්. එමෙන්ම පළමු අවස්ථාවේ හොඳ බල්බයක්ද දෙවන අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් ලැබෙන්න පුළුවන්. මෙන්න මේ සිද්ධි අපිට මේ ලක්ෂපස්ථාරයේ ලකුණු කරන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුතේ අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක් වත් ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැලේ වටකර දක්වන්න. මේ තියෙන පුතේ අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක් වත් ලැබීමේ සිද්ධියයි. දැන් දරුවන්ට පේනවා මේ සෑම අවස්ථාවකදී මේ පළමු බල්බය B1 කියන ඒ කියන්නේ පිලිස්සුණු බල්බයක් සහ දෙවන බල්බය හොඳ බල්බයක්. පළමු බල්බය පිලිස්සුණු බල්බයක් සහ දෙවන බල්බය හොඳ බල්බයක්. එහෙනම් පුතේ මෙන්න මේ ලක්ෂ ටිකෙන් නිරූපණය කරන සෑම අවස්ථාවකදී පුතේ එක්කෝ එක් බල්බයක්වත් පිලිස්සුණු සිද්ධීන් තමයි නිරූපණය කරන්නේ. පුතාලට මෙන්න මේ ලක්ෂ වලින් කියන්නේ පුතේ පළවෙනි අවස්ථාවත් හොඳ බල්බයක් සහ දෙවන අවස්ථාවක් හොඳ බල්බයක් ලැබෙනවා. එහෙනම් අපි දන්නවා මේ කොටුදැල මත නිරූපණය කරලා තියෙන ලක්ෂ ප්‍රමාණය පුතේ 25යි. මෙම ලක්ෂ ප්‍රමාණය 25න් පුතේ අදාළ සිද්ධියට අදාළ අවයව ප්‍රමාණය අපි ගත්තොත් පුතේ ලැබෙනවා ලක්ෂයන් 16ක්. එනම් පුතේ අවම වශයෙන් පිලිස්සුණු බල්බයක් වත් ලැබීමේ සම්භාවිතාව 25න් 16ක් ලැබේ. අපිට කියන්නේ පුතාලා අවම වශයෙන් එක් බල්බයක්වත් පිලිස්සීමේ සම්භාවිතාව. එතකොට එක් බල්බයක් වත් කියද්දී අඩු ගානේ පිලිස්සුණු බල්බ දෙකක් ලැබීමේ සිද්ධියත් මේකට අදාළ වෙනවා. එහෙනම් එක් බල්බයක්වත් පිලිස්සීමේ බල්බයක් ලැබීමේ සම්භාවිතාව 25න් 16කි. ඉහත පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහන පහත දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න. පිලිස්සුණු බල්බයක් B මගින්ද හොඳ බල්බයක් G මගින්ද නිරූපණය කරේ මේ තියෙන්නේ පළමු බල්බේ ඉවතට ගැනීම සහ මේ තියෙන්නේ දරුවනේ දෙවන බල්බේ ඉවතට ගැනීම. මම පුතාලට මේ රුක් සටහනේ ශාකා පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ G කියලා කියන්නේ හොඳ බල්බයක් ඉවතට ගැනීම, B කියලා කියන්නේ පුතේ පිලිස්සුණු බල්බයක් ඉවතට ගැනීම. මේ ශාකාවෙන් කියන්නේ පළමුව ඉවතට ගත්ත බල්බය හොඳ බල්බයක් ලැබීමේ හැකියාව බල්බ 5න් හොඳ බල්බ 3ක් තියෙන නිසා හොඳ බල්බයක් අතට ලැබීමේ හැකියාව 5න් 3යි. පිලිස්සුණු බල්බයක් ලැබීමේ හැකියාව 5න් 2යි. පළමුවගත් බල්බය නැවත පෙට්ටියට දමා තවත් බල්බයක් ඉවතට ගන්නා නිසා දෙවන අවස්ථාවෙත් හොඳ බල්බයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. නරක බල්බයක් ලැබීමේ සම්භාවිතාව 5න් 2යි. පළමු අවස්ථාවේ අපි ගමු නරක බල්බයක් හමු වෙනයි කියන්නේ පිලිස්සුණු බල්බයක් හමු වෙනවා. පළමු අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් හමු වෙලා දෙවන අවස්ථාවේ හොඳ බල්බයක් ලැබෙන්න පුළුවන්. එහෙනම් සම්භාවිතාව 5න් 3යි. පළමු අවස්ථාවේ නරක බල්බයක් ඒ කියන්නේ පිලිස්සු බල්බයක් ලැබිලා දෙවන අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් ලැබීම. හොඳයි. අපි එහෙනම් මේ තොරතුරු ටික මෙසේ රුක් සටහන මත නිරූපණය කළා. හොඳ බල්බයක් ලැබීම 5න් 3යි, පිලිස්සු බල්බයක් ලැබීම 5න් 2යි. එමෙන්ම දෙවන අවස්ථාවේ හොඳ බල්බයක් ලැබීම 5න් 3යි, පිලිස්සුණු බල්බයක් ලැබීම 5න් 2යි.
පළමු අවස්ථාවේ පෙළෙසුන බල්බයක් ලැබිලා දෙවන අවස්ථාවේ හොඳ බල්බයක් ලැබීමත් 5න් 3යි. පළමු අවස්ථාවේ පිලිස්සූ බල්බයක් ලැබිලා දෙවන අවස්ථාවෙත් පිලිස්සුණු බල්බයක් ලැබීමේ සම්භාවිතාව දරුවනේ 5න් 2ක් වෙනවා. හොඳයි. අපි බලමු මේ ආශ්‍රිතව අපෙන් මොනවද අහන ප්‍රශ්න කියලා. මෙම පරීක්ෂණයේදී ඉවතට ගන්නා බල්බ දෙකින් එක් බල්බයක් පමණක් පිලිස්සුණු එකක් වීමේ සම්භාවිතාව රුක් සටහන ඇසුරෙන් සොයන්න. පුතේ එහෙනම් එක් බල්බයක් පමණක් පිලිස්සුණු එකක් වෙන අවස්ථා දෙකක් තියෙනවනේ. පළවෙනි අවස්ථාවේ හොඳ බල්බයක් ලැබිලා දෙවන අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් ලැබෙන්න පුළුවන්. පළමු බල්බයේ හොඳ බල්බයක් ලැබිලා දෙවන අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ පළවෙනි අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් ලැබිලා දෙවන අවස්ථාවේ හොඳ බල්බයක් ලැබෙන්න පුළුවන්. එහෙනම් අපිට මේ සම්භාවිතා එකතු කරන්න සිදු වෙනවා. හොඳයි. අපි බලමු පුතේ එහෙනම් එක් බල්බයක් පමණක් පිලිස්සුණු එකක් ලැබීමේ සම්භාවිතාව. එහෙනම් එක් බල්බයක් පමණක් නම් එක් අවස්ථාවකදී පිලිස්සුණු එකක් සහ අනෙත් අවස්ථාවේ හොඳ බල්බයක් ලැබෙන්න ඕනේ. එවැනි සිද්ධීන් දෙකක් හමු වෙනවා. පළවෙනි අවස්ථාව තමයි පුතේ පළවෙනි අවස්ථාවේ හොඳ බල්බයක් ලැබෙන්න තියෙන හැකියාව 5න් 3යි. දෙවන අවස්ථාව පිලිස්සුණු එකක් ලැබීමේ සම්භාවිතාව 5න් 2යි. එනම් 5න් 3 ගුණ කිරීම 5න් 2. පළමු අවස්ථාවේ එකතු කිරීම පළමු අවස්ථාවේ පිලිස්සුණු බල්බයක් ලැබීමේ සම්භාවිතාව 5න් 2යි. දෙවන අවස්ථාවේ හොඳ බල්බයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. එනම් මෙම සම්භාවිතා ගුණ කරාම ලැබෙනවා 25න් 6 එකතු කිරීම 25න් 6 එනම් එක් අවස්ථාවකදී පිලිස්සුණු බල්බ එකක් පමණක් ලැබීමේ සම්භාවිතාව 25න් 12ක් ලැබෙනවා. හොඳයි. පස්වෙනි ගැටලුව. පස්වෙනි ගැටලුවේ පුතේ අපි මීට කලින් ඉගෙන ගත්ත පාඩමකින් තමයි පුතේ මේ ගැටලුව හමු වෙලා තියෙන්නේ. එනම් දත්ත නිරූපණය සහ අර්ථකථනය යටතේ. අපි බලමු වෙළඳ සැලක පසුගිය අප්‍රේල් මාසයේ එක් දිනයන්හිදී අලෙවි වූ කිරි පැකට් සංඛ්‍යාව ඇසුරෙන් සකස් කළ ලද අසම්පූර්ණ ජාල රේඛ සටහනක වගුවක් පහත දී ඇත. මෙම ජාල රේඛයේ 40 50 කියන පන්තිපාන්තරයේ ස්තම්භ උස 3යි. මෙතන හිස්තැන 50ට පන්තිපාන්තරයේ හිස්තැන 60 80 පන්තිපාන්තරයේ හිස්තැනක්. ඒ වගේම 80 110 කියන පන්තිපාන්තරයේ දින ගන්න පුතේ 9ක් වෙනවා. 110 120 පන්තිපාන්තරයේ දින ගන්න දෙකක් වෙනවා. අපි මුලින්ම බලන්න ඕනේ මේ පන්ති පාන්තරවල තරම සමානද අසමානද කියලා. 40 50 කියද්දි පන්තියේ තරම 10යි 50 60 පන්තියේ තරම 10යි අනදරුනේ 60 80 කියද්දි පන්තියේ තරම 20ක් වෙනවා 80 110 කියද්දි පුතේ පන්තියේ තරම 30ක් වෙනවා එමෙන්ම 110 120 කියද්දි පන්තියේ තරම 10ක් වෙනවා. හොඳයි. මෙම මාසය තුල දිනකදී අලෙවි වූ අඩුම කිරි පැකට් සංඛ්‍යාව කීයක් විය හැකිද? පළවෙනි පන්තිපාන්තරයේ 40 50නේ. එහෙනම් මේ 40 50 කියලා කියන්නේ පුතේ 40 සිට 49 තෙක්. 50 60 කියලා කියන්නේ පුතේ 50 සිට 59 තෙක්. එතකොට 50 ඉති වෙන්නේ මේ පන්තිපාන්තරයට. එහෙනම් අපෙන් අහනවා මෙම මාසය තුල දිනකදී අලෙවි වූ අඩුම කිරි පැකට් සංඛ්‍යාව 40කි. අඩුම කිරි පැකට් සංඛ්‍යාව පුතේ අලෙවි වූ අඩුම ගණන පුතේ 40ක් වෙනවා. වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. එතකොට අපි මේ වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න පුතේ අපිට මේ ජාල රේඛය භාවිතා කරන්න පුළුවන්. දැන් මේ ජාල රේඛයේ තියෙන 40 50 පන්තිපාන්තරයේ අලෙවි වූ දින ගණන පුතේ 3කි. 40 50 පන්තිපාන්තරයේ අලෙවි වූ දින ගණන 3යි. එතකොට 50 60 පන්තිපාන්තරයේ අලෙවි වූ දින ගණන 6යි. මෙතන එන්න ඕනේ දරුවනේ 6ක්. ඒ වගේම 60 80 පන්තිපාන්තරයේ දින ගණන 5 2ක් ලැබෙනවා. එනම් 5 2ක් කියන්නේ දරුවනේ ලැබෙනවා 10ක්.
ඔනේ නම් අපි මේ ජාලරේඛයේ භාවිතයෙන් මේ වගුවේ හිස්තැන් පිරෙව්වා. එතකොට අපිට ආවා 50 60 කියන පන්ති පාන්තරේ දින ගණන 6ක්ද 60 80 කියන්නේ පුතේ පන්ති පාන්තරේ දින ගණන 10ක්. පුතාලා දන්නවා ස්තම්භ උස ඒ කියන්නේ පහේව දෙකක් එකතු වෙනවා මොකද පන්තියේ තරම 20ක් වන බැවින්. ජාලරේඛයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. හොඳයි. දැන් අපිට පුතේ මේ කොටස අපිට ජාලරේඛයේ දීලා තිබ්බා. අපි එනම් බලමු 80 110 80 110 කියද්දි පන්තියේ තරම 30යි. ඒ කියන්නේ 10ව 3ක්. එහෙනම් අපිට සිදු වෙනවා පුතේ ස්තම්භ උස 9 කියන අගය 3ට බෙදලා නිරූපණය කරන්න. එහෙනම් පුතේ 3ව 3ක්. එනම් 80 110 කියන පන්ති පාන්තරයේ ස්තම්භ උස පුතේ එන්න ඕනේ 3 කියන ඒවා 3ක්. 3 3කින් තමයි මේ ස්තම්භ උස නිරූපණය වෙන්නේ. 110 120 පන්ති පාන්තරයේ පුතේ දින ගණන දෙකක් නිසා ස්තම්භ උස දෙකකින් යුක්ත වෙනවා. ජාලරේඛයේ අසුරෙන් සංඛ්‍යාත බහුවර්ෂය නිර්මාණය කරන්න. පුතාලට මම මීට කලින් කියලා දීලා තියෙනවා කොහොමද අපි මේ ජාලරේඛයක් භාවිතයෙන් සංඛ්‍යාත බහුවර්ෂයක් නිරූපණය කරන්න කියලා. අපි මේ අඳපු ගත්ත ජාලරේඛයේ සෑම ස්තම්භයකම පන්ති පාන්තරයට අදාළ මධ්‍ය අගයේ ස්තම්භය මුදුනේ ලකුණු කරනු ලබනවා. සෑම ස්තම්භයක පුතේ ඒ මධ්‍යයට අදාළ ස්තම්භයේ මුදුනේ අපි මේ ලක්ෂ ලකුණු කරනවා. එමෙන්ම ඊට කලින් පන්ති පාන්තරයේ මධ්‍ය අගයත් ඊට පසු පන්ති පාන්තරයේ මධ්‍ය අගයත් ලකුණු කිරීමෙන් පසු අපි මේ ලක්ෂ යා කරනු ලබනවා. එවිට අපිට ලැබෙනවා මේ ජාලරේඛයට අදාළ සංඛ්‍යාත බහුවර්ෂය. මේ ජාලරේඛයට අදාළ දරුවනේ සංඛ්‍යාත බහුවර්ෂය ලැබෙනවා. හොඳයි. දිනකට කිරි පැකට් 60ක් හෝ ඊට වඩා අඩුවෙන් අලෙවි වූ දින ගණන මාසයේ මුළු දින ගණනේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. අපි දැන් බලන්න ඕනේ කිරි පැකට් 60ක් හෝ ඊට වඩා අඩුවෙන් කිරි පැකට් 60ක් හෝ ඊට වඩා අඩුවෙන් කිරි පැකට් 60ක් හෝ ඊට වඩා අඩුවෙන් ගත්ත දින ගන්න පුතේ පුතාලට තේනවා 60ට වඩා අඩුවෙන් 60ට වඩා අඩුවෙන් පුතේ එනවා එතකොට මොකද්ද දින 9ක්. එතකොට මුළු දින ගණන පුතේ එනවා මුළු දින ගණන 30යි 39යි. එහෙනම් 39ක් ප්‍රතිශතයක් ලෙස දැක්වූ ඊට පුතේ ලැබෙනවා අගය 130ක් ලෙස. එහෙනම් පුතේ දිනකට කිරි පැකට් 60ක් හෝ ඊට වඩා අඩුවෙන් අලෙවි වූ දින ගණන පුතේ ලැබෙනවා 130ක් ලෙස. හොඳයි. අපි අද දවසේ දරුවනේ සාකච්ඡා කළේ ගණිතයේ පළමු ප්‍රශ්න පත්‍රයේදී B කොටසේ අපිට ලැබෙන ආකාරයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5. එනම් අපි ඊළඟ දවසෙත් පුතේ මෙවැනිම පාඩමක් සමග සම්බන්ධ වෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.